All right, let's start. Right. Then we were discussing this. Hurry. What have I underlined? What I underlined? To search new English words. To search new English words. To search කියන search කරන්න හොයන්න අලුත් ඉංග්‍රීසි වචන. Now what's the question? Then ප්‍රශ්නේ මොකක්ද? For what keeps and Yes. ප්‍රශ්න දෙකක් පුළුවන් අහන්න මොකද්ද? For what? Who කියන එක අහන්න පුළුවන්ද? කවුද කියලා? For what? For what? What නෙමෙයි for what? කුමක් සඳහාද? තව එකක් පුළුවන් අහන්න මොකද්ද? හැමෝම දන්න ප්‍රශ්නයක්. Why? Why? Yes, why කියලා අහන්න පුළුවන්. Yes, now ask the question. දැන් ප්‍රශ්නේ අහන්න. Yes. Yes. Ask the question. For what does Nishara keep and software dictionary on her study table? Study table. Oxford dictionary on her study table. Very good. For what does Nishara name? Oh yes, Nishara keep an Oxford dictionary? Then yes, on her study table. On her study table. Yes. For what does Nishara keep an Oxford dictionary on her study table? For what does Nishara keep an Oxford dictionary on her study table? කුමක් සඳහාද නිශාරා තියාගෙන ඉන්නේ Oxford dictionary එකක් ඇයගේ study table එකේ. Study table එක උඩ. Yes. හොඳයි. මම හිතනවා අද හොඳටම තේරෙන්න ඇති කියලා මේ WH questions. Right. එහෙමනම් තාමට අයින් කරන්න තියෙන එක්කෙනයි. Yes, මම අයින් කරන්න. Yes, නිශාර තමයි අයින් කරන්න වෙන්නේ. Oh, okay. හොඳයි. අපි ආවත් අයින් කරා. Yes, now what's the question? Who? Yes. Who? Now ask the question. Then Who ප්‍රශ්නය. keeps an Oxford dictionary on the study table to search English words? In her study table to search in English words. ඒක තමයි තියෙන ලේසිම ප්‍රශ්නේ මම හිතනවා. Yes. එතනදී මොකද්ද ලේසිම වචන කියලායි අපි කිව්වේ? Right. ඒකට හේතුව ක්‍රියාපදේ කොටස් දෙකට කැඩෙන්නේ නැහැ. Who keeps? Yes. Who keeps an Oxford dictionary on her study table to search new English words? Yes. Right. Okay, good. Let's see another one. දැන් එහෙනම් මේ ප්‍රශ්න හතරක් අපිට හදන්න පුළුවන් මේ වාක්‍යයෙන්. එක වාක්‍යයකින් මේ ප්‍රශ්න හතරට ලැබෙන උත්තරය මත තමයි මේ වාක්‍යය හැදිලා තියෙන්නේ. එහෙම නැද්ද බලන්න. යට එකෙන් පටන් ගමු. who කියන ප්‍රශ්නෙන් තමයි නිශාර කියන එක උත්තරය ආවේ. ඔව් නිශාර කියන එක ආවේ. ඔව් keeps කියලා ඉතින් තියෙනවා. ඒක ක්‍රියාපදය. what කියන එකෙන් තමයි an Oxford dictionary කියන කොටස ආවේ මේ වාක්‍යයට. උත්තරේ විදියට. අනිත් පැත්තෙන් දැන් මේ ප්‍රශ්නෙන් වාක්‍යයෙන් ප්‍රශ්න හැදුනා වගේම ප්‍රශ්න ඔක්කොගෙම තමයි වාක්‍ය හැදලා තියෙන්නේ. ප්‍රශ්න වලට එන උත්තර වලින් තමයි වාක්‍ය හැදලා තියෙන්නේ. බලන්න එහෙම නෙමෙයිද කියන්නේ. On her study table where කියන ප්‍රශ්නෙන් හැදුනේ. Yes. ඊළඟ for what කියන ප්‍රශ්නෙන් තමයි හැදුනේ to search new English words කියන කොටස. ඔව් දැන් මේ භාෂාව අපි හරියට හඳුනා ගන්න ඕනේ. මේක ඇත්තටම ඔය ගැටලු නෙමෙයි. තව එකක් කරමු බලන්න. ඔව් තව එකක් බලමු. අද දවසේ මගේ පාඩම මේක නෙමෙයි. This is not my lesson today. Right. හැබැයි මේකත් අපිට ඕනේ. දැන් මම හිතනවා මම මේ කොටස කිරීම තුල මේ දවස නාස්ති කරනවා නෙවෙයි ඔයගොල්ලන්ගේ. කාලේ නාස්ති කිරීමක් නෙවෙයි මේ වෙන්නේ. නේද? එහෙමද? නෑ නේද? No, sir. Right.
Right. Now read this sentence. මේ වාක්‍ය හැමෝම කියවන්න බලන්න. Please read it. Some People have cleaned this land to cultivate crops. Very good. Some people have cleaned this land to cultivate crops. Some people have cleaned. මෙතෙන්ද තේරෙනවා නම් වාක්‍ය තේරෙනවා. What does it mean? Some people have cleaned කියන්නේ මොකක්ද? මිනිසුන් කිහිප දෙනෙක් පිරිසිදු කරලා තියෙනවා. Yes, මිනිස්සු කීප දෙනෙක් පිරිසිදු කරලා දෙනවා. Some people කියන සමහර මිනිස්සු කියන අදහසක්. හරි මෙතන නම් එන්නේ some people කියන සමහර මිනිස්සු නෙමෙයි මිනිස්සු කීප දෙනෙක්. Some people have cleaned. දැන් verb එක දිහා බලන්න. Have cleaned කොටස් දෙකයි. ප්‍රශ්නයක්ම නැහැ නේ ඉතින් දැන්. අය කොටස් වල කඩන්න ඕනේ නැහැ කොටස් දෙකයි. හරි ප්‍රශ්න ටික පටන් ගමු. Some people have cleaned මිනිස්සු කීප දෙනෙක් සුද්ධ කරලා තියෙනවා. This land මේ ඉඩම to cultivate. Cultivate කියන වගා කරනවා නේ. වගා කරන්නට crops කියන මොනවද? Crops. Crops කියන භෝග. වගා කරන භෝග කියලා අපි කියන්නේ. නේද? භෝග කියන වචනේ අපි අහලා දෙනවනේ. වියලි කලාපයේ වගා කරන භෝග. ඔය භෝග කියලා අපි කියන්නේ. නේද? අපනයන භෝග. භෝග කියන එක තමයි crops කියලා කියන්නේ. හරි. ඔන්න පටන් ගත්තා. First I am going to underline this. Yes. This land. What's the question? What? This land made. ඉතින් ප්‍රශ්නේ හිතා ගන්න බැයිද? Yes. What? What? හරි ඉතුරු ටික කියන්න එහෙනම්. ක්‍රියාපදේ කොටස් දෙකකට තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. Yes. What have some people cleaned Yes. to cultivate crops? Very good. Yes. What have some people cleaned? කියවන්න බලන්න මේ ප්‍රශ්නේ. Yes. What have some people cleaned to cultivate crops? Yes. What have some people cleaned to cultivate crops? What ගාවට have දාන්න ඕනේ. ක්‍රියාපදේ කොටස් දෙකකට තියෙනවා. පළවෙනි කොටස තමයි have. What ගාවට have හරි does හරි is හරි අර helping verb එකනේ දාන්නේ. What have some people එතකොට have it was තියෙන some people cleaned ඉතුරු ටික. What have some people cleaned to cultivate crops? මොකද්ද මිනිස්සු සුද්ධ කරලා තියෙන්නේ? භෝග වගා කරන්න? Yes. ඒතර උත්තරේ තමයි answer this land. මේ ඉඩම. Yes. හොඳයි ඊළඟ එක තමයි next one. Yes. To cultivate crops. What is the question? ප්‍රශ්නේ මොකද්ද දැන්? For what? What? for what? For what? For what? Very good. For For what? For what? කුමක් සඳහාද? දැන් ප්‍රශ්නේ මට කියන්න. Now tell me the question. For what some For people what? clean Have Have some people people cleaned cleaned this land? for what some people have Yes. For what? For what have some people cleaned this land? Yes. For what have some people cleaned this land? For what have some people cleaned this land? For what have some people cleaned this land? කුමක් සඳහාද මිනිස්සු මේ ඉඩම සුද්ධ කරලා තියෙන්නේ? Right? ඔන්න මම මෙන්න එකත් අයින් කරා. ඔව්. එහෙනම් ඔයාලට තේරෙනවා මොකද කරන්න යන්නේ කියලා. ඊළඟට මම අන්ඩර්ලයින් කරන්නේ some people. Now ask the question. who who have cleaned Who have cleaned this land to this land to cultivate cultivate crops? who have cleaned this land to cultivate crops. Very good. Very good. Yes. Answer very easy. Question is very easy. Who have cleaned this land to cultivate crops? Who have cleaned this land to cultivate crops? කවුද වගා කරලා තියෙන්නේ මේ ඉඩම භෝග වගා කරන්න? Who have cleaned this land to cultivate crops? Yes. හොඳයි. ඉතින් වැඩේ සරලයි. ඔන්න වැඩේ කියලා දුන්නා. දැන් වැඩේ කරගෙන යන්න තියෙන්නේ.
දැන් WH questions lazy ද අමාරුද? Lazy, sir. Lazy, sir. හොඳයි. Lazy, sir. Yes. Okay, thank you. Lazy, sir. Yes. ඔව්. හරි. දැන් එහෙමනම් හරි. ඔයගොල්ලෝ කරගන්න ඕන වැඩ කොටස තමයි දැන් ඕනම කෙනෙකුට වාක්‍ය ලියන්න පුළුවන්. මෙතන ඉන්න ඕනම කෙනෙකුට වාක්‍ය ලියන්න පුළුවන්. නේද? වාක්‍ය ලියන්න බැරි කට්ටිය නෑ මෙතන. ඔව්. එදා දුන්න හෝම්වර්ක් එක දැන් අද මම ඩිස්කස් කරන්නේ නෑ. ඒක ඔයගොල්ලෝ දැන් දන්නවනේ ප්‍රශ්න හදන විදිය. right. ඔව්. හරි ඒක කරේ නැතත් කමක් නෑ. අලුතෙන් වාක්‍ය ටිකක් ලියා ගන්න වාක්‍ය 5ක් විතර. Just write some 5 sentences. That will be easy. වාක්‍ය 5ක් විතර තනියම ලියලා ඒ වගේ තෝරාගත්තු කොටස් අන්ඩර්ලයින් කරලා ඒවට අදාළ ප්‍රශ්නය හදන්න. Now you can make questions very easily. දැන් ඕනම කෙනෙකුට ප්‍රශ්න හදන්න පුළුවන් ඉතාල ලේසියට. දැන් ඔයගොල්ලන්ට පුළුවන් අර දැන් ඕනම මේ දැන් අර අපි ටෙන්සස් ටිකක් සාකච්ඡා කරානේ. ඒ ටෙන්සස් ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. තමන් වාක්‍යයක් හදනවා වාක්‍යයට අදාළව කොටස යම් කොටස් ටිකක් තෝරගන්නවා. ඒක කොටසක් තෝරගත්තාම ඒ කොටස ප්‍රශ්නය තුළ තියෙන්නේ නැහැ. මොකද ඒක උත්තරේනේ. උත්තරේ ප්‍රශ්නය තුළ නැහැනේ. නේද? ඔව්. නේද? ඔයා මොනවද දවල්ට කෑවේ පාන් කියලා කියන්නේ නැහැ නේද? එහෙම ප්‍රශ්නයක් අහන්න බෑ අපිට. නේද? මොකද පාන් කියලා උත්තරේ කියන්න බෑනේ ප්‍රශ්නය ඇතුලේ. නේද? ඔව් එහෙම බෑ. right. එහෙනම් ඒක අපිට අපි මේ පාඩම් පොඩ්ඩක් දැන් ඇති නේද? WH questions. Yes. ඇති sir. ඔව් ඒක ඇති නේද දැන්? ඔව්. ඇති, sir. right. ඔව්. yes. ඔව්. if you have අහන්න ප්‍රශ්න. evening night morning ගත්තාම ඒවට at what time ද දාන්නේ වෙන්ද දාන්නේ? බොහෝ විට හොඳයි හොඳ ප්‍රශ්නයක් ඒක. it's a good question. when කියලා දාන්න. when කියලා දාන්න. time එකක් සඳහන් වෙනවනේ. at 10:30 am like that නේද? at 1:30 ඔහොම තියෙනවා නේද time එකක්? around 2 o'clock at මේ එන්නේ සමහරට around කියලා එන්නත් පුළුවන්. around 2 o'clock දෙකට විතර කියලා අපි කියන්නේ. around 2 o'clock අන්න ඒවට දාන්න at what time කියලා ගැටලුවක් නෑ. සමහර ලාවට time එකකට මම මේ ප්‍රශ්නේ අහපු හින්දා කියලා දෙන්නම්. ඉතා වටිනවා ඒක. හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක. දැන් මේ බලන්නකෝ. දැන් අපිට කියන්නේ වෙලාවක් මුලට at කියලාම දාන්න කියලා. දන්න කාලේ ඉඳන් අපිට කිව්වේ at කියලා දාන්න කියලා. ඒ කතාව අතිශය වැරදි කතාවක් ළමයි. කිසිසේත් මම නම් එකග වෙන්නේ නැහැ ඒ කතාවත් එක්ක. ඔව්. දැන් මෙහෙම කියන්න පුළුවන් ළමයි අපිට. yes. at 10 o'clock 10 am කියන්නත් am pm කියන්නත් පුළුවන්. අපි o'clock කියලා කියමු පොඩි කාලේ කිව්වා වගේ. ඔව්. yes. දිනයක් දැම්මොත් when කියලා දාන්න. when කියලා දාන්න. ඔව් අනිවාර්යෙන් when කියලා දාන්න ඕනේ. o'clock කියලා කියන්නේ මෙහෙම O අකුර කැපිටල් වෙන්න ඕනේ සිම්පල් නෙමෙයි යා. at 10 o'clock කිව්වොත් මොකද්ද මෙතන තියෙන්නේ? ඔන්න මම තව එකක් කියනවා at 10 o'clock around 10 o'clock. yes. around 10 o'clock දැන් මේවා කීපයක් මම කියලා දෙන්න ඕනේ. around 10 o'clock මෙහෙමත් කියනවා. ඔයාලට එන්න ප්‍රශ්න මේවා ඇත්තටම. මේවා මං කියලා දෙන්න නැතුව වෙන කවුරු කියලා දෙන්නද? අනිත් පැත්තෙන් බලනකොට මේක අපිට අපි හැමෝම දැනගන්න ඕන. අනිත් එක තමයි at about 10 o'clock. අනිත් එක තමයි by 10 o'clock. දැන් මොකද්ද වෙනස? Now what's the difference? දැන් අපිට හැමදාම දන්න කාලේ කියලා දුන්නේ දන්න කාලේ ඉඳන් අපිට at කියලා දාපන් කියලා නේ කිව්වේ. වෙලාවක් දැක්ක ගමන් at කියලා දාන්න ඕනේ. එහෙම නේ කිව්වේ? එහෙමද නැද්ද? ඔව්. ඉතින් at කියලා දාලා හරියන්නේ නැහැ වෙලාවක් දැක්ක ගමන්. එහෙම කතාවක් නේ මේක භාෂාවක්. මේ වගේ නියමයක් නැහැ. සුද්ධ වූ නියමයක් නැහැ මේ වගේ. අපි මේක it's a language and we use it for communication. අපි මේක පාවිච්චි කරන්නේ communication sannivedanaya සඳහා. ඉංග්‍රීසි භාවිතා කරන්නේ sannivedanaya සඳහා. sannivedanaya සඳහා යම් නීති රීති තියනවා නැත්තේ නෑ. ඒවා නීති නෙවෙයි ඒවා රීති. රීති කියන්නේ ඒවා කරන්න පුළුවන් ඕන වෙලාව. language එක තියෙන භාෂාවේ තියෙන නීති නෙවෙයි රීති. රීති.
අපි ඒවට කියන්නේ clauses law නෙමෙයි rules නෙමෙයි ඔය grammar rules කියලා කිව්වට ඒවා rule නෙමෙයි ළමයි ඒවා ඕන වෙලාවක කඩන්න පුළුවන් දැන් මෙතනත් එහෙමයි දැන් මෙතන නම් එහෙම කැඩීමක් නෙවෙයි තියෙන්නේ බලන්න at 10 o'clock මොකක්ද තේරුම at 10 o'clock what's the meaning at 10 o'clock කිව්වා 10ට 10ට හරියටම 10ට හරියටම 10ට at 10 o'clock at 10 o'clock හරි 10ට මම තව එකක් දාන්නම් මෙතන at 10 o'clock තව එකක් මම දාන්න එහෙනම් මේ මොකද්ද what is it මොකද්ද මේ at 10 sharp at 10 sharp at 10 sharp එයාට මේක මෙහෙමත් කියනවා sharp at 10 sharp at 10 මොකක්ද at 10 sharp or sharp at 10 කියලා කියන්නේ මොකක්ද දැන් at 10 o'clock කිව්වේ 10ටනේ 10ට at 10 sharp or sharp at 10 කියන්නේ මොකක්ද හරියටම 10ට හරියටම 10ට sharp කියන්නේ හරියටම 10ට sharp at 10 9:59ටත් නෙවෙයි 10:01ටත් නෙවෙයි 10ට sharp at 10 sharp at 10 දැන් ඔන්න තේරෙනවා next one around 10 o'clock what is the meaning around 10 o'clock කියමු දන්න 10ට විතර yes 10ට විතර 10ට විතර කිව්වොත් ඉතින් 10යි 10ට වෙන්නත් පුළුවන් 10ට 10ක් කියලා වෙන්නත් පුළුවන් around 10 o'clock ඕකටම තමයි කියන්නේ at about 10 o'clock at about 10 o'clock let's start at about 10 o'clock අපි 10ට විතර පටන් ගමු කියලා කියනවා කර වෙලා right next one by 10 o'clock what does it mean by 10 o'clock by 10 o'clock ඔකට කියන by about කියලා දාන්න පුළුවන් ඈ by 10 o'clock by about කියන්නේ මොකක්ද by 10 o'clock 10 වන විට 10 වන විට 10 වන විට කියන අදහසයි එන්නේ මතකද will have අපි සාකච්ඡා කරා will have ඒකත් එක්ක by කියලා නේද දැම්මේ අපි yes he will have finished this by 10 o'clock 10 වෙනකොට යා මේක නවත් මේ ඉවර කරලා තියේවි he will have finished මම මේක වාක්‍ය පොඩ්ඩක් ලියන්නම් තවත් තේරෙනවා එතකොට he will have finished ගොඩක් වෙලාවට will have සමග මේ by කියන එක යෙදෙනවා he will have finished his homework he will have finished his homework by 10 o'clock by 10 o'clock ඉතින් එතනදී අපි දාන්නේ at එහෙම නෙවෙයි ඈ at දැම්මොත් වැරදි සම්පූර්ණ වැරදි at කියලා එහෙම දැම්මොත් එහෙම එතන ඒ හින්දා වෙලාවක් මුරට at කියලා දානවා කියන කතාව සමග මම කිසිසේත් එකඟ වෙන්නේ නැහැ he will have finished his homework by 10 o'clock 10 පමණ වෙන විට ඔහුගේ homework අවසාන මොකක්ද වෙන්නේ will have finished කිව්වා අවසන් මොකද්ද අවසන් කරලා තියේවි අවසන් කරලා තියේවි will finish නෙමෙයි අවසන් කරાવી නෙමෙයි නේද will have finished අවසන් කරලා තියේවි හොඳයි මේක අවශ්‍ය නම් ලියා ගන්න අවශ්‍ය වෙයි කියලා මම හිතනවා I hope that you will need this මේවා මේ පන්තියේදී උගන්වන අමතර දේවල් වෙලාවක් මුලට at කියලා දානවා කියන අදහස ඉන්න එපා දැන් ඒ පොතේ පිටිපස්ස ලියා ගන්නන්නේ කමන්නේ oh right somewhere you can remember you can write it at පුළුවන් around පුළුවන් at about පුළුවන් by පුළුවන් by about පුළුවන් 10 පමණ වෙන විට කියන අදහස ඒ වගේම කියන දිනයක් මුලට on දාන්න කියලා
කියලා කතාවක්. ඒකත් බොරු වැඩක්. මෙහෙමයි. දැන් මෙහෙම කියනවා. on හරි on කියලා දාන්න පුළුවන් මෙහෙම. දැන් මේ විදිහ සාමාන්‍ය අපි භාවිතා කරනවානේ. on Wednesday. on Wednesday. පුළුවන් එහෙම පුළුවන්. on Wednesday. බදාදා දිනයේදී. බදාදා දිනයේදී. on Wednesday. හැබැයි මේ බදාදා වන විට කිව්වොත් on දැම්මම හරිද? නෑ. අපි දාන්න ඕනේ by this Wednesday. by this Wednesday. by this Wednesday. එතකොට එහෙම on කියලා දැම්මොත් වැරදි. දැන් ඕවා කියලා දෙන්නේ නැහැ ජීවිතේට. කියලා දුන්නාද? බොහොම හොඳයි කියලා දුන්නා නේද? right. මේ බදාදා වන විට. නැත්නම් ලබන බදාදා වන විට කිව්වොත් by next Wednesday. by next Wednesday. ලබන බදාදා වන විට. කවුරු හරි දානවා on next Wednesday කියලා. හරිද එතකොට? සම්පූර්ණ වැරදි. එහෙනම් කොහොමද කියන්නේ ලබන බදාදා දවස කියලා කොහොමද කියන්නේ? ලබන බදාදාට කියන්නේ. එතනදී on දාන්නෙත් නැහැ, by දාන්නෙත් නැහැ, මොකුත් දාන්නේ නැහැ. next Wednesday කියලා විතරයි දාන්නේ. Right, you just have to put next Wednesday කියලා විතරයි කියන්නේ. Yes. මම ලියා ගන්න. Did you write? ලියාගත්තද? Yes, sir. No, sir. Okay. Write this soon. ඉක්මනට ලියා ගන්න. Hari sir. Right, okay. Good. Sir. Yes. Ask your question. chat box එක ප්‍රශ්නයක් අහලා තියෙනවා බලන්න පුළුවන්ද? මොකද්ද? chat box එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා බලන්න පුළුවන්ද? Okay, බලමු. Right, yes. Yes, there are some questions. මට බලන්න බැරුණා ඒක. බලමු. I'll right. All right, there's a word. There's a question asking for the word. අහලා තිබුණා රෝග ලක්ෂණයට මොකක්ද කියන්නේ කියලා. රෝග ලක්ෂණයට මොකක්ද කියන්නේ? අපි කියනවා එකට symptom රෝග ලක්ෂණය symptoms දැන් covid වල මේ දැන් තියෙන variant එක තියෙන delta variant එක අපි ඒකට කියන delta variant කියලා delta variant දැන් delta ප්‍රභේදය නේද කියන්නේ එකට we call it delta variant කියලා කියන්නේ alpha variant නේද? තව තිබ්බද beta ද මොකක්ද ඒක? alpha variant නේද? lambda variant අලුතෙන් ආපු variant කියලා කියන්නේ ප්‍රභේදය. symptom කියලා කියනවා රෝග ලක්ෂණ symptom නේද? අපි මෙහෙම කියනවා a symptom of covid කියලා ලියද්දි letters ඔක්කොම capital කරන්න ඕනේ. a symptom of covid කියන්නේ මොකක්ද? what do you mean? a symptom of covid කොරෝනා වල රෝග ලක්ෂණය. covid වල රෝග ලක්ෂණයක් කියන අදහස. of කියලා දාන්නේ covid වලට අයිති නිසා. of covid වලට අයිති රෝග ලක්ෂණ. a symptom of covid රෝග ලක්ෂණයක්. a symptom of covid එක රෝග ලක්ෂණ ගොඩක් තියෙනවා දන්නවද නේද? right, okay, good. තව ප්‍රශ්න අහලා තිබුණා. yes චතුර. yes, very soon we will discuss the passive voice. yes, we will do the passive voice. අනිවාර්යෙන් passive voice කරනවා.
ඒ කියන්නේ කිසිම Okay, sir. ගැටලුවක් තියාගන්න එපා. Don't leave behind any doubt regarding that. I will definitely discuss the passive voice with you. Oh, හැබැයි මෙහෙමයි. The passive voice කියන එක අපි මෙහෙම හිතුවොත් දැන් passive voice වලින් උත් reported speech වගේ තමයි. ලකුණු 5ක වගේ 7ක වගේ ප්‍රමාණයක් තමයි අහිමි වුණොත් අහිමි වෙන්නේ. දැන් අපි passive voice නැතුවත් පුළුවන් අපිට ඒකට යන්න. මම passive voice කරන්නේ නැහැ කියලා නෙවෙයි කියන අනිවාර්යයෙන්ම මම කරනවා මගේ classes වල passive voice කියන්නේ මම අනිවාර්යයෙන්ම කරන lesson එකක්. ඒකත් දවස් කීපයක් යනවා හැබැයි ඒකත් කියන්න ඕනේ. passive voice discuss කරන්න it takes 2 or 3 days. දවස් 2-3ක් යනවා. හැබැයි ඒක අපේ spoken English grammar knowledge එකට වැදගත් වගේම paper එකටත් වැදගත්. මොකද WH questions අහනකොට WH questions පුළුවන් passive voice එකෙන් හදන්න. passive voice එකෙන් WH questions හදන්න පුළුවන්. Yes චතුර? Have I made it clear to you? මම මේක clear කරලා දුන්නා නේද ඔයාලට? ඒ doubt එක. Okay, sir. Thank you, sir. Right, okay. You can ask anything. ඕනම දෙයක් අහන්න පුළුවන්. Right. එහෙනම් මේක මම පොඩ්ඩක් අයින් කරන්නම් දැන්. අපි අපේ ඊතුරු ග්‍රැමර් කොටසට යමු. ඔව්. ඒ වගේ මම reported speech කරා දවස් කීපයක්ම. ඒ ගැන ඔයගොල්ලෝ මොකොත් හිතන්න බෑ. ඇත්තටම ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම ඒ lesson එක මට නැවත කරන්න බෑ. මේක ඔයගොල්ලෝ දන්නවා. ඒතර කාලේ නාස්ති කිරීමක් නෙමෙයි කරේ. ඔයගොල්ලෝ හිතන්න එපා සර් මේ පාඩම ඇද්දා කියලා හැම හිතන්න එපා. සති ගාණක් ඇද්දා කියන වචනේ හිතන්න එපා කොහොමත්. මම එහෙම පාඩම් අදින්නේ නැහැ. එහෙම පාඩම් අදිනවා නම් මට බාර් ග්‍රාෆ් එකමත් නොකර ඉන්න තිබ්බා නේද? ඔව් මම නැරේෂන් ස්ටෝරි එක පවා මම කරානේ. නේද? හොඳට බලන්න මම නෙමෙයි පාඩම් ඇදලා තියෙන්නේ ඉස්කෝලේ තමයි ඇදලා තියෙන්නේ පාඩම්. ඔව් දැන් අද ගන්න විදියක් නැතුවනේ දැන් ඉන්නේ නේද? right. මම ඒ lesson එක reported speech කියන lesson එක මම හරියට කරා ළමයි. ඔව් මම හරියට කරාද නැද්ද කියලා videos බලන්න. Do you watch the videos? Yes, sir. Ah, very good. Yes, sir. Yes, sir. You must watch the videos. You must watch the videos. Videos Yes, බලන්න. sir. දැන් බලන්න මම මේ දවස් 4 කරපු එකේ ඔයගොල්ලෝ බය වෙන්න එපා exam fit වෙනකොට මම මේ දවස් ගාන වැඩි කරනවා. දවස් ගාන වැඩි කරා කියලා මම මේ ගාන වැඩි කරන්නේ නැහැ බය වෙන්න එපා. එහෙම කරන්නේ නැහැ. ළමින්ට එහෙම කරන්නේ නැහැ කවදාවත්. ජීවිතේට එහෙම කරලත් නැහැ. හැම අවුරුද්දකම මම කවදාවත් එහෙම කරලා නැහැ ඇත්තටම ළමයි. ඒ වගේම ළමින්ට AB අරන් දීලා තියෙනවා මම. එහෙම කරා කියලා මම ඒවා ලොකුවට මේ බැනර් ගහගෙන ප්‍රදර්ශනය කිරීමේ බාල මානසිකත්වයක් මගේ නෑ කවදාවත්. මම මෙච්චර අරන් දුන්නා කියලා. ඒ ළමයිට ඒවා මතකයි. ඒවා දැක්ක තැන ඒගොල්ලෝ මට කතා කරනවා. මෙහෙමයි සර් අද A එකක් අරගෙන B එකක් අරගෙන ඉන්නේ සර් හින්දා කියලා කියනවා. ඒක මම කවදාවත් තරංග ගහන්න යන්නේ නැහැ. අවශ්‍ය නැහැ එහෙම. රටට ලෝකෙට කෑ ගහලා කියන්න ඕනේ නැහැ. ගත්තු කට්ටිය කෑ ගහලා කියයි ප්‍රශ්නයක් නැහැ. හෙට දවසෙත් අපිට වැඩ කරන්න තියෙනවා. හෙට දවසෙත් AB ගන්න බලාපොරොත්තු වෙන්නේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ වෙනුවෙන් මහන්සි වෙන්න. නේද? ඔව් ගිය අවුරුද්දේ කට්ටියක් අවසන් කරා. ඊට පස්සේ ඒගොල්ලෝගේ ප්‍රතිඵල ඉතින් ඉදිරියේදී එයි. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝ වෙනුවෙන් මම මහන්සි වෙනවා. ඔව්. ඉතින් මේ ඒක ඔයගොල්ලෝ දන්නවා. දැන් ගිය අවුරුද්දේ මම ක්ලාසස් වල හිටපු කට්ටියත් මෙතන ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා කොච්චර මහන්සි වුණාද කියලා නෝ. ඒක නිසා කිසිම ආකාරයකට අතහැරීමක් නම් සිදු වෙන්නේ නැහැ. බය වෙන්න එපා. මේ ඉංග්‍රීසි කියන එක සබ්ජෙක්ට් එක මම ගැරන්ටි කරනවා. බය නැතුව මම ඔයගොල්ලන්ගේ A එක B එක මම ගැරන්ටි කරනවා. අනිවාර්යෙන් මම මේ ස්ථාවරය තුල ඉන්නවා. වගේම මේ ඔයගොල්ලන්ව එතෙන්ට ගන්නවා මම පැහැදිලිවම. ඒ වගේම ඇඩ්වාන්ස් ලෙවල් වලට ටෙක් සබ්ජෙක්ට්ස් කරන්න, බයෝ කරන්න, ඇග්‍රි කරන්න දැන් ඔයගොල්ලන්ගේ ඇති එහෙම මේ ඇම්බිෂන් එකක්. සෝරි කියන්නේ ඇම්බිෂන් නෙවෙයි ඒක කියන්නේ අපි මේ ඔයගොල්ලන්ගේ හෝප් එකක් ඇති එහෙම ටාගට් එකක් ඇති. ඉතින් හැමෝටම ඉංග්‍රීසි ඕනේ. මොකද ටෙක් සබ්ජෙක්ට් එක ගත්තොත් ICT කියන සබ්ජෙක්ට් එක මේ සිංහලනුත් තියෙනව නැත්තේ නෑ. ගොඩක්ම තියෙන්නේ වචන ඉංග්‍රීසි වලින්. ඒ තියෙන පාරිභාෂික වචන ටර්මිනොලොජි එක තියෙන ඉංග්‍රීසි වලින්. බයොලොජි ගත්තත් බයොලොජි වල තියෙනවා දැන් ෆොටෝසින්තසිස් කියලා කිව්වොත් දන්නවද අපි? අපි හිතන්නේ මේ ෆොටෝ ගන්න එකක් ගැන මොකක් හරි කියලා. ඔය වචන තියෙනවා. ෆොටෝසින්තසිස්. මොන ලියන්නම් ඕනනම්. මේක දන්න කට්ටියක් දන්නවා ඉතින් ඈ.
photosynthesis චුට්ටක් ඉන්න පොඩි ඒකේ තියෙනවා මේ හරි photosynthesis දැන් අපි හිතන්නේ මේ ෆොටෝ නෙමෙයි ෆොටෝ කියලා මේ ෆොටෝ ගහිල්ලක් නෙවෙයි මේ photosynthesis කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය ඉතින් මේ වචන ඉතින් තියෙනකොට අපි දැනගන්න ඕන photosynthesis දැන් මම නිකන් මේ දුන්නේ මේ වචනය photosynthesis කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය දැන් මේ වචන අපි බයොලොජි වලට A level එහෙම කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටිය මෙතන ඉන්නවා මම නිකන් එක වචනයක් දුන්නේ ඉතින් මේවා ඉංග්‍රීසි වලින් තේරෙන්න ඕනේ ඔයාලට ළමයි ඒ දෙන උගන්වන ඒ ටියුට් වල ඒ ගුරුවරු උගන්වන ටියුට් වල මේ ඉංග්‍රීසි වචන ඒගොල්ලෝ දානවා දැන් මෙහෙම so acceleration අපි දන්නේ වාහනයකක් තියෙනවා accelerator කියලා එකක් accelerator කියන්නේ කට්ටියකට acceleration කියන්නේ ත්වරණය කියන්නේ මොකක්ද කියලා විද්‍යා ගුරුවරයෙක්ගෙන් අහගන්න. ඒ වගේම uniform acceleration ඒකාකාර ත්වරණය තියෙනවනේ. ඔව් සයන්ස් වලට ඉගෙන ගන්නව නේද? තියෙනව නේද මේක? තියෙනවද නැද්ද? නැද්ද මන්ද? තියෙනවා සර්. තියෙනවා. තියෙනවා සර්. ඔව්. එහෙම තියෙනවා. අයන upward ත්‍රිකෝණමිතියට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? yes අහන්න මොකද්ද? ත්‍රිකෝණමිතියට ත්‍රිකෝණමිතියට අපි කියන්නේ ඒක arithmetic sorry අංක ගණිතය නේද? wait ඒක චුට්ටක් මට අමතකයි චුට්ටක් මම බලලා කියන්නම් ඈ ත්‍රිකෝණමිතිය ජියෝමෙට්‍රි කියන්නේ අපි මොනවද මේ ජ්‍යාමිතියටනේ ජ්‍යාමිතිය යටතේ තමයි ඉන්නේ ඒක ත්‍රිකෝණමිතිය ජියෝමෙට්‍රි ත්‍රිකෝණමිතිය මම චුට්ටක් එක බැලුවා ළමයි ත්‍රිකෝණමිතිය කියන වර්ඩ් එක චුට්ටක් මම බැලුවා ඩික්ෂනරි එකේ ත්‍රිකෝණමිතිය වේටා පොඩ්ඩක් ඉන්න ඒක හොඳ ඒක මටත් මේ අමතක වෙලා තියෙන වචනයක් ඒ අහපේක හොඳයි trigonometry කියලා කියන්නේ trigonometry yes හොඳයි trigonometry කියලා කියන්නේ trigonometry මට චුට්ට අමතක කරලා තිබුණේ trigonometry ඔව් මේ වගේ words ගොඩක් අපි දැන් දැනගන්න ඕනේ ඒ වගේ තියෙන radius කීක එහෙම තියෙනවා නේද radius අරය නේද විස්කම්භය අරය කීක තියෙන්නේ නේද right ත්‍රිකෝණමිතිය කියන word ඒ විදිහේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම මම කියන්නේ දැනගන්න ඉංග්‍රීසි අපි දැනගන්න ඕනේ හරියට. මේ grammar එහෙම ඔයගොල්ලන්ට හොඳට පුළුවන් නම් ඔයගොල්ලන්ට ඉංග්‍රීසි මීඩියම් වලින් මේ සබ්ජෙක්ට් එක කරන්න පුළුවන් ඉස්කෝලේකට ඇතුළත් වෙන්න පුළුවන්. බලන්න. නුගවෙල මම හිතනවා තියනවා කියලා ටෙක් වලට ඉංග්‍රීසි මීඩියම් තියනවා වගේ මට මතකයි. ටෙක් කරන්න එහෙම ඉන්න කට්ටියට. අනිත් වගේ මට එච්චර ලොකු මතකයක් නැහැ තියනවාද කියලා ඒ වගේ. ඉතින් මේ ඇග්‍රි සයන්ස් ඒ හැම එකටම ඔයගොල්ලන්ට ඉංග්‍රීසි ඕන වෙනවා ළමයි. ඒ නිසා හැමෝම මේ සබ්ජෙක්ට් එක ගැන ලොකු උනන්දුවක් දක්වන්න. right. අපි ඊළඟට බලමු එහෙනම් දැන් ලෙසන් එකෙන් පොඩ්ඩක් එළියට ගියා. right. ඔව් ලෙසන් එකෙන් පොඩ්ඩක් එළියට ගියා. අද කරන්න බලාපොරොත්තුනේ මේ ලෙසන් එක නෙවෙයි. right. පහළට එනවා. right. අද පටන් ගන්නවා මම. yes. Connectives. Lesson connectives. Connectives, have you heard of this? Connectives කියන word එක අහලා තියෙනවද ඔයාලා? නෑ සර්. එහෙනම් conjunctions කියන word එක අහලා තියෙනවද?
have you Yes, heard sir. මොකක්ද Yes, sir. conjunctions කියන්නේ මොනවටද what do you mean by conjunctions කියමු බලන්න ඒක අහලා ඇති conjunctions sorry සම්බන්ධවාදී පද. අන්න ඒව එකක් තමයි අන්න හරි සංදිවාචක සංදිවාචක කියලා අපි කියනවා. ඒ කියන්නේ සම්බන්ධ කරන වචන. We will be off in 1 minute. Please join again when we are off. අපි off වුණාම ආයෙ join වෙන්න. ඊට පස්සේ අපි lesson එක කරගෙන යමු.